ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. ලබන වසරේත් වාහන ආනයනය තහනම් රාජ්‍ය සේවකයන් බඳවා ගන්නෙත් නැහැ. මුදල් ඇමති බැසිල් කියයි. දියර පොහොරත් පුපුරයි. පොහොර බෙදන්නේ හමුදාපති නම් කෘෂිකර්ම ඇමති මොකටද? සජිත් ප්‍රශ්න කරයි. ගෑස් පිළිබඳ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම්. පරණ ලිට්‍රෝ මුද්‍රාව මතම අලුත් මුද්‍රාව. ගෑස් පිළිබඳව නාගානන්ද කොඩිතුවක්කු අභ්‍යාචනාධිකරණයට රේට් පෙත්සම සලකා බැලීම හෙට. රජය සතු රත්රන් සහ විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. රාජ්‍ය ඇමති සේමසිංහ පාර්ලිමේන්තුවට කියයි. එක් රටක් එක් නීතියක් කාර්යසාධක බලකා සභාපති තනතුරට විපක්ෂයේ විරෝධය. පාටලීගේ අලුත් බලවේගය සියත ටර්නින් පොයින්ට් සමග කියයි. ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිත වාර්තාව ඉදිරි දින දෙකේදී. අපේ දෛනික මරණ අඩු වී තිබෙන්නේ එන්නත්කරණය සාර්ථක නිසා PHI සංගමය කියයි. යුද හමුදාපතිගේ මීළඟ ප්‍රයත්නය. අද මෙහෙමනම් උත්සව සමයේ බඩු මිල කොහොම වෙයිද? රට වට කළ රන් වැටට 71යි. රනිල්ගේ රීඩ් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 8 වනදා. දැන් දේශීය පුවත්. ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව දැන් අධිකරණය දක්වා ගිහින් අවසන්. නිසි ප්‍රමිතියට නැති ගෑස් පිළිබඳ රීඩ් පෙත්සම හෙට දින කැඳවීමට අභියාචන අධිකරණය අද නියම කළා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතායි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. මේ අතර ගෑස් පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අදත් ගෑස් සිලින්ඩර් පුපුරා යාම වාර්තා වුණා. අලුත් මුද්‍රාව සහිත ප්ලාස්ටික් ඉටි කොලයට යටින් පරණ මුද්‍රාව තිබුණ සිලින්ඩරයක් බගවන්තලාවෙන් හමු වී තිබෙනවා. දැන් ගෑස් පිළිබඳ කතාව. අපේ රටේ ඉතිහාසයේ කවමදාවත් මේ ආකාරයට ගෑස් පිපිරීම් වාර්තා වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරු පවා ගෑස් සිලින්ඩරයට බය වුණා. ලීටර පමණක් නෙවෙයි ලාෆ් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ගෑස් සමාගම් සෑම විටම උත්සාහ කළේ බාල ගෑස් බට රෙගියුලේටර් සහ ලිප් ආශ්‍රිත පිපිරීම් සිදුවන බව පෙන්වීමටයි. නමුත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන මහතා ඇතුළු බොහෝ දෙනෙකු ගෑස් සංයුතයේ වෙනසක් සිදු වී ඇති බව අවස්ථා කිහිපයකදීම පිළිගත්තා. විශේෂයෙන් ප්‍රොපේන් සහ බියුටේන් අනුපාත වෙනස් කිරීම නිසා පීඩන වෙනසක් සිදුවන බව බොහෝ මාධ්‍යයන් නිතර පෙන්වා දුන්නා. එසේම ගෑස් කාන්දුවීමකදී ගඳ සුවඳ හඳුනාගත හැකි මර්කැප්ටන් අනිවාර්යෙන්ම අඩංගු කළ යුතු බවට පාරිභෝගික අධිකාරියද ගෑස් සමාගම්වලට නියම කළා. අවසානයේ පරණ ගෑස් සිලින්ඩර් වෙනුවට අලුත් ගෑස් නියමිත සංයෝගයෙන් යුක්තව වෙළඳපළට නිකුත් කරන ලෙසයි පාරිභෝගික අධිකාරිය සමාගම් දෙකටම නියෝග කළේ. එහිදී ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමට පෙර ඉවත් කළ යුතු ප්ලාස්ටික් ඉටිකොලය සහිත මුද්‍රාව අලුත් වර්ණය යටතේ නිකුත් කිරීමටත් නියෝග කෙරුණා. ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් දෙකම අලුත් වර්ණ සහිත මුද්‍රාවෙන් ගෑස් සිලින්ඩර් නිකුත් කර තිබෙනවා. නමුත් භගවන්තලාවේ ලිට්‍රෝ සිලින්ඩරයක අලුත් මුද්‍රාව ඉවත් කළ විට පරණ මුද්‍රාව තිබුණු බවයි වාර්තා වන්නේ. ඒ කියන්නේ පරණ සංයුතිය සහිත සිලින්ඩරයම අලුත් වර්ණ ලේබල් එකක් යටතේ නිකුත් කරන්න පටන් අරගෙනද. අපි ගෑස් සිලින්ඩරයක් ගෙනාවා. ගෑස් සිලින්ඩරේ රතු පාට කොලේ ගලවලා බලනකොට ඇතුලේ නිල් පාට ලේබලෙත් තියෙනවා. අදත් ගෑස් සිලින්ඩර් කිහිපයක් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ඒ දැරණියගලින් අනුරාධපුරයෙන් නොච්චාගමින් සහ ඇල්පිටියනුයි. මේ අතර මුද්‍රාව ඉවත් කර තිබුණොත් සිලින්ඩරය යලි බාරගන්නේ නැති බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.
ලේබල් එක කඩලා තිබුණොත් බාරගන්නේ. කඩලා නොතිබ්බොත් විතරයි බාරගන්නේ. සීල් එක හොඳට තියෙන්න ඕන. ලේබල් එක කැඩුවොත් ආපහු මධ්‍යස්ථානට ගන්නෑ. කෙසේ නමුත් මෙම පිපිරීම් වලට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගියා. එහිදී ඔහු ඉල්ලා සිටින්නේ ප්‍රමිතියෙන් තොර සිලින්ඩර් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ පරීක්ෂණයක් සිදු කරන්න පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසයි. එසේම පාරිභෝගික සේවා අධිකාරිය සභාපති ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් යන අයට එරෙහිවද අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. මෙම රීට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. මේ අතර අද පෙරවරුවේ සියත උදෑසන වැඩසටහනට එක් වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ පැවසුවා. මේ සිද්ධිය ඇතිවීමට ප්‍රධානතම වශයෙන් බලපාලා තිබෙන්නේ මේ ගෑස්වල ප්‍රොෆේන් බියුටේන් සංයුතිය වෙනස් කිරීම නිසා කියන එකයි මගේ පෞද්ගලික නිගමනය බවට පත් වෙලා තිබෙන්නේ. ඉදිරියේදී යම් පාර්ශවයක් විද්වතුන් පරීක්ෂණයක් කරලා විධිමත්ව ඒ පරීක්ෂණයෙන් තහවුරු කළොත් මෙන්න මේක නෙමෙයි ප්‍රශ්නේ මෙන්න මේකයි කියන එක ඒකට පිළිගැනීමට යටත්වයි මම මේ නිගමනය කියන්නේ. වෙළඳපොළ නිකුත් කරන ඒ දැන් ගෑස් වල විශේෂයෙන්ම සංයුතිය ඒ නියමිත සීමාවෙ තිබෙනවා. ඒ වගේම මර්කැප්ටන් කියන ඒ රසායනික ද්‍රව්‍ය ඇතුළත් කරලා තිබෙනවා. ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ කාර්යක සභා වාර්තාව අද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද ගෘහස්ත ගෑස් සිලින්ඩර් භාවිතයේදී වර්තමානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2021 දෙසැම්බර් 1 වෙනි දින විශේෂ රැස්වීම සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් යලි සිදුවිය හැකිද නැද්ද යන්න ගැන හරියටම කියන්න තමා විද්‍යාඥයෙකු නොවන බව අමාත්‍ය සීබී රත්නායක මහතා අද මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා. ජනතාවට දැන් බය නැතුව ගෑස් සිලින්ඩරය ගෙදරට ගේන්න පුළුවන් කියලා ඔබතුමා වගකීමෙන් කියනවා. වෙනද අමාත්‍යවරයා මම වගකීමෙන් කියන නිසා මමත් කියනවා. නෑ එමතුමා පිට ගන්නෑ. ඔබතුමා පුද්ගලිකව නෙමෙයි දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේදී ඔබතුමා වගකීමෙන් කියනවා ජනතාවට බය නැතුව ගෑස් සිලින්ඩරය ගෙදරට ගේන්න දැන් පුපුරන්නේ නැහැ කියලා වගකීමක් දෙන්න පුළුවන්. නෑ මම විද්‍යාඥයෙක් නෙවෙයි මේ පිළිබඳව. නමුත් නෑ සැකයි. මම හිතන්නේ පාරිභෝගික ඇමතුමාම ඊයේ කිව්ව පාර්ලිමේන්තුවේදී නරකම සංයුතියේ තියෙන ගෑස් සිලින්ඩරේ ලංකාවේ ප්‍රමිති ආයතනයට අනුව ප්‍රමිතිය පාස් වෙන ගෑස් සිලින්ඩර් බවට පත් වෙලා දිනවා. ඒ නිසා අපේ රටේ ප්‍රමිති ආයතනය ගැන මෙතුමා කිව්වා වගේම ගැටලුවක් තියෙනවා. ඒ නීති ටික වෙනස් කර ගන්න ඕනේ. ප්‍රමිතිය හරියට හදා ගන්න ඕනේ. ඉතින්දී ඇමතුමා කිව්ව ප්‍රකාශات එක්ක අපි මේක හදා ගන්න ඕන තත්යකට තමයි පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි ඒක පොදු ජන පෙරමුණ විදිහටවත් නැතුව මේ අපේ ආණ්ඩුව විදිහටවත් නෙවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් වගකිය යුතු පුරවැසියන් විදිහට අපි මේ ප්‍රමිතිය හදා ගන්න වැඩපිළිවෙලකට අපි යන්න ඕනි ඉක්මනින්. මේ අතර සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගමට අද ගියා. තවමත් මේ ගෑස් සිලින්ඩර හා සිදුවෙන අනතුරු තවම අවම මට්ටමකට පැමිණිලා නැහැ. ඒ හින්දා දැන් අපිට තිබෙන්නේ දැන් මේ අලුත් ගෑස් ටැංකි ඒ නියමයන් යනවා වෙළඳපොළට යනවා නම් ඒක ඒ සහතිකය අද පාරිභෝගික අධිකාරියේ ජනතාවට ලබා දීලා තිබෙනවා නම් ඒක පිළිබඳ ගැටලුවක් නැහැ. දැන් ගැටලුව තියෙන්නේ මේ වෙනකම් මේ සිද්ධ වෙච්ච අනතුරු හා සම්බන්ධව ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන ආණ්ඩුව යම්කිසි ආකාරයේ නිවේදනයක් දිය යුතුයි. මේ කියන ගෑස් වල තත්ත්වය බාල කරපු ඒ බාල කිරීම නිසාම මේ ඇතිවෙච්ච අනතුරත් එක්ක මේ ඉන්න ක්‍රියා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර යුතුයි. අපි මෙතන දැක්කේ මේ ගෑස් ටික පුරෝණාකාරය සහ ඒවා අවසාන වෙනකම් කරලා පටවනාකාරය තමයි අපි දැක්කේ. අපි දැක්කේ නෑ මේ ගෑස් මෙතන බුදුවත්නි මේකේ සංයුතිය ගැන අපිට මෙතන වටහා ගන්න බෑ. මෙතන කියපු ප්‍රකාශ අනුව මෙතන කිව්වේ සමහර දේවල් වෙනස් වෙලා නැහැ කියලා. හැබැයි සංයුතිය ගැන වෙනසක් තිබෙන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණා කියලා තමයි අපි දකින්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. අද දිනේ මේ වෙනකොටත් ඊයේ දිනේ 30ක් විතර මේ සිද්ධීන් ඇති වෙලා තියෙනවා. ඒතර අපි කියන්නේ රජයට මේ සිද්ධීන් ඇති වුණු ඒ ස්ථාන වලට විශාල හානි සිදු වෙලා තියෙනවා. ඒ වගේම තුවාල සිදු වෙලා තියෙනවා. එතකොට මේවට වන්දි ගෙවන වැඩ පිළිවෙල ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකට කවුද මේකේ වගකීම බාර ගන්න? ලිට්‍රෝ ගෑස් වලින් වෙච්ච හානිය සම්බන්ධයෙන් ජනතාවට වන්දි ගෙවන එක සහ මේකේ වගකීම බාර අරගෙන ඒ අයට දනුවම් දෙන්න කියන එක තමයි අපි පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. මේ එළමෙන්නේ උත්සව සමය. අද වන විට අහස උසට ගොස් ඇති බහන්න මිල දෙසැම්බර් වන විට කොහේ නතර වේද කියලා හිතා ගන්න බැරි බවයි පාරිභෝගිකයින් පවසන්නේ. හිතූ මිල ගණන් වලට අද බහන්න අලෙවි වෙනවා.
අවසානයේ පාරිභෝගිකයාට යන එනමන් නැති වෙලා බිත්තරයක මිල රුපියල් 27ක් දක්වා ඉහළ ගොස් අවසන්. කොරෝනාත් එක්ක ආරම්භ වූ ආර්ථික අර්බුදය අද ඔඩුදුවල අවසන්. ඩොලර් හිඟේ නිසා ආනයනික භාණ්ඩ හිඟයක් සේම මිල ගණන් නැත්තේ අධික අගයන් වලයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟේ නිසා එළවලු මිලත් පාලනයකින් තොරව ඉහළ ගියා. අද වන විට භාණ්ඩ මිල දරා ගන්න බැරි බව ජනතාව කියනවා. හෙට අයවැය සම්මත කර ගැනීමට නියමිතයි. නමුත් මේ අයවැයෙන් පාරිභෝගිකයන්ට දැනෙන දෙයක් ලැබුණේ නැති බව ඉහළ යන භාණ්ඩ මිලෙන් පෙනෙනවා. විශේෂයෙන් මේ එළඹෙන්නේ උත්සව සමයයි. කොවිඩ් වසංගතය නිසා යම් යම් සීමා තිබුණත් ජනතාව තුන් වේලෙන් දෙවේලක් හෝ බඩකට පිරෙන්න ආහාර ගත යුතුයි. අද මිල ගණන් එක්ක හෙට කනවා තියා හිතා ගන්නවත් බැරි බවයි ජනතාව පවසන්නේ. ඉස්සරහට උත්සව අවස්ථා සමයනවා. බඩුවක් ගිහිල්ලා ගන්න බෑ. ඉතින් පිටරයක් ගත්තාම රුපියල් 28ක් 30ක් වෙනවා. චිකන් කිලෝ එකක් ගත්තාම රුපියල් 1000ක් 900ක්. කාල් ටික ගණන්, පොල් ටික ගණන් හැමදේම ගණන් වෙනවා. ඉතින් අමාරු ජීවත් වෙන්න. ඉතිහාසෙ කවදාවත් මේ විදිහට බඩු බිල ඉහළ ගිහිල්ලා නැහැ. ජනතාවට වෙන්න ඕන දෙයක් නැහැ. ජනතාව වැටෙන්න ඕන කබලෙන් හොඳටම ලිපට වැටලා තියෙන්නේ. මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. ඉදිරියදා හම්බ කරගන්න කුලිය වැඩක් කරගන්න මිනිස්සු කොහොමද දවස් 3 වෙල සකසගන්නේ කොහොමද කියන්නකෝ. සුපිරි ධනවතෙකුට කන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙකුට පුළුවන් මේ කුකුල් මස් කිලෝ එකක් අරගෙන කන්න ගන්නේ 500ක්. මාළු වල ගණන් බලන්නකෝ. මේකටද මේ මිනිස්සු ඡන්ද දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. කන්න නෙමෙයි ලෙව කන්න වෙලා ඉන්නේ. දැන් සැපද කියලා හන්ද වෙන්න. බිත්තරයක් ගන්න කිව්ව රුපියල් 30යි. කුකුල් මස් කෑල්ලක් ගන්න කිව්වොත් එහෙම 900ක් විතර වගේ නේ. අර කඩේට මිල වෙනයි මේ කඩේ මිල වෙනයි. දැන් රජයක් නැති ගානට බඩු මිල වැඩි කරලා තියෙනවා. කිසිම දෙයකින් සහනයක් නැහැ. කඩේට එළවලු ටිකක් ගන්න ගියත් එළවලුත් පට්ට ගණන් 250ක් ගත්ත රුපියල් 150ක් විතර. එළවලු කිලෝ එකක් රුපියල් 400යි 500යි. ආල් රුපියල් 150යි 200යි. බිත්තර රුපියල් 30ටත් යනවා 25ටත් යනවා 28ටත් යනවා. රජේ බලන්නේ නැහැ නේද මේ ගැන? මෙහෙම ගියොත් ඉතින් මිනිස්සු මැරෙන එක තමයි වෙන්නේ. අලි දැන් රුපියල් 1000ක් කරන් ගියොත් 1500ක් ඕනේ ඒ බඩු ටික ගන්න. එළවලු නම් ඉතින් අස්ප ගණන් තමයි. ඉතින් ගන්න බෑ මේ දැනුත් එළවලු ගෙනියන් තමයි යන්නේ. දැන් නම් පාලකයින්ට අපි තමයි අහන්න ඕන සැපද කියලා. ලබන වසර සදා වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු කරන්නේ නැති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. පිටරටින් එන්න කිරිපිටි ටික නාත කරන්න පුළුවන් නම් ඒක අපිට ලොකුම උදව්වක්. මේ විදේශ මුදල් හිඟයට අපි රජයක් ඇටියට අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. ලබන වර්ෂයේ ඊටාම අමාරු වුණත් මාස කිහිපය අපි කොහොමාරි මේ රටේ ජනතාවට ආහාර හිඟකින් තොරව සාගතයක් කියන වචනයක්වත් අසලටවත් දෙන්නේ නැතුව පැහැදිලිවම අපි සූදානම් රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය ලකින්න. ඒ අතර මම දන්නවා හැම සාකච්ඡාවකදීම ජනාධිපතිතුමා ඉදිරියට කියත් ඉල්ලන්නේ වාහනයි කාර්ය මණ්ඩලය. ඒකත් අපි අනිවාර්යයෙන්ම අපිට සීමා කරන්න වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ කිසිම ආකාරයකට අලුත් වාහනයක්වත් අලුත් කාර්ය මණ්ඩල අනුමත කිරීමක්වත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා අලුතෙන් කාර්ය මණ්ඩල ඉල්ලන්න එපා. අපි මේක හංගන්න දෙයක් නැහැ. අපි කියන්නේ මේ අවුරුද්ද අපිට මේ ඉන්න කාර්ය මණ්ඩලෙන් පිරිමා ගන්න වෙනවා. ආදේශීය ලේකම් කාර්යාලයක ඉන්න සේවකයෝ ඔතුමාලා ගිහිල්ලා බලන්න ඉඳ ගන්න පුටු නැති තත්ත්වයක් තියෙන්නේ. එහෙම එකේ තවත් කාර්ය මණ්ඩලය වැඩි කරයි කියලා හිම කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ නැහැ. අලි මදිවට හරක් කියලා අපේ රටේ ජනවාරි කියමනක් තියෙනවා. පසුගිය දිනවල පිපිරීම් වාර්තා වුණේ ගෑස් ආශ්‍රිතවයි. අද දියර පොහොර ආශ්‍රිත පිපිරීමකුත් වාර්තා වුණා. ඒ අනුරාධපුර පදවියෙන්. ගොවිතැන නැති කළා රටක් දුවන්න බැරි බව මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් අමතමින්. මේ අතර සමහර ගොවියන් Tamanට අදත් කිසිදු පොහොරක් ලැබී නැති බව පවසනවා. තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර වලට දෙනවා කිව්ව මුදල් තාමත් ලැබුණේ නැති බවයි. පොහොර බෙදන්නේ හමුදාපති නම් කෘෂිකර්ම ඇමති කෙනෙක් රටට මොකටද කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. පොහොර අර්බුදයට අදත් විසඳුමක් නැහැ. රසායනික පොහොර තහනම ඉවත් කළාට තාම රසායනික පොහොර නැහැ. ඒ නිසා බොහෝ ප්‍රදේශවල වගාවන් බරපතල ගැටලු වලට මුහුණ දෙමින් තිබෙනවා. සමහර ප්‍රදේශවලට ලැබී ඇත්තේ දියර පොහොරයි. අනුරාධපුරයේ පදවිය ප්‍රදේශයේදී දියර පොහොර අඩංගු බෝලි කිහිපයක් පුපුරා ගොස් තිබෙනවා.
හතරස් මූලිය රවුම් වෙලා දැන් අල්ලන්න තැනක් නැහැ. මූලිය ගානේ යන්න තැනක් නැහැ. වටේට හිල්ලලා විදිනවා මේවා. මොන ජරාවකට හදලාද අපි කන්න ගෙනාවුවත් දන්නේ නැහැ. දැන් වෙනකොට ඉති වෙලා දැන් යනවා. බෙදුම් ගැල ගොවි සංවිධානයට ලැබිලා තියෙන්නේ මේ තියර පොහොර කියලා මොනවාද ජරාව. වෙනකොට ඔක්කොම පුපුරලා හිල්ලලා තේරම යනවා. ඉතින් මේවා මොනවා කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකින්ද කවුරු නිලධාරියෙක් කියලා බලලා ප්‍රතිචාරයක් දෙන්න කියලා අපි කියන්නේ. අපිට යූරියාම තමයි බිල්ලන්නේ. දෙනවා කිව්වේ නැනෝ නයිට්‍රජන් පොහොර කියලා තමයි දෙනවා කිව්වේ. දැන් කියන ගඳක් එනවා දුර්ගන්ධයක් මාළු බොකු ගඳම තමයි එන්නේ. දැන් මේවා ගහන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ගෝයන් වලට ගහලා ගෝයන් හැදෙයිද? අපිට දැන් ගොයමට ගහන්න කිසිම දෙයක් නැහැ. අපි මහත්තයෝ මේ බව කලින් දනන් හිටියා කියන්නේ මේ උඹුරු කරන්න කොළඹ මන්දිරවල ඉඳලා වගා කරන්න බෑනේ. මහ පොළොවේ අඩිය ගහලා බලන්න ඕනේ මේ වගා කරන ක්‍රමය. අපේ හඬට අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා බලන්න ඕනේ. උඹුරු වල කාලය ඉවර වෙලා තියෙන්නේ ඒ හින්දා කවුරු හරි වගකිය යුත්තේ මේවා බලල ඉවරලා මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ දියර පොහොරක් එවලා තියෙනවා කිසිම පළ ප්‍රයෝජනයක් නැති දෙයක් මේ හරිම ගන්ධස්තරේ බෑ මේවා ගහන්නේ කොහොමද අපි කුඹුරු වලට. අපිට සහනයක් ගොයියන්ට සහනයක් නැහැ අපේ මේ ආණ්ඩුවෙන්න. මේ අතර අනුරාධපුරයේ ගොවි නියෝජිතයින් සමග සාකච්ඡාවකට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. එහිදී ඔහු පැවසුවේ ගොවි තැන විනාශ කොට රට ඉදිරියට ගෙන යාමට බැරි බවයි. කම්පෝස් කියන එක වචනේ අපි වරද්දගත්තා. රසායනික දෙක වචනේ කම්පෝස් කියලා. මේක වැරදි උතරනේ. දැන් මේ වැඩේ වෙලා ඉවරනේ. දැන් අපි කාට බannත් වැඩන්නේ. ආණ්ඩුවට බන්නට වැඩකුත් නැහැ. පුදුලොන්ට බන්නට වැඩකුත් නැහැ. ආණ්ඩුවත් පැහැදිලිව කිව්වනේ වගාවෙන් යම් කිසි පාඩුවක් වුණොත් වන්දයක් කියනවා කියලා. අඩුපාඩු හදාගෙන දැන් ඉස්සරහටවත් අනුතරමේ අපි හරි ගමනක් යන්න අපි. මොකද ගොවිතැන නැති කරලා රට දුවන්න බෑනේ මේක. රටේ මුසු කන්නේ කොහොමද? ඔබතුමාලාම වටලා රටක් ඉස්සරහට ගෙනියන්න බෑනේ. මෙහිදී සමහර ගොවියන් පෙන්වා දුන්නේ රසායනික පොහොර හිඟිය නිසා Taman අන්ත අසරණ වී සිටින බවයි. අනිවාර්යයෙන්ම යූරියා පොට තේහන්නක් විතරයි තුට්ටක් වැටෙන්න ඕනේ ගාවට. ඉතින් ඒ පාඩුව රජයෙන් දෙනවා කිව්වොත් ඒක ගැන කවුරුත් ඇහුවෙත් නැහැ. රජයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ අපි අහිංසක මිනිස්සු ගැන. ඔතන ඇත්තටම අපිට අගාවට අවශ්‍ය කරන ප්‍රමිතිය එක තැනකවත් නැහැ. දැන් අපිට එන කිසිම පොහොරක් අපිට මේ ප්‍රමිතිය හොඳයි කියලා අපිට කියන්න බෑ. ඇත්තටම කුඹුරු වල දාගෙන තියෙන්නේ. දාපු ගමන් ඒවා උඩ පාවෙන්නේ. විකුණන්න තියා අපිට ඒක කැමරටවත් මේ අස්සන්නක් එන්නේ නැහැනේ. එසේම රජය කාබනික පොහොර සඳහා දෙනවා කිව් මුදල් ලැබුණේ නැති බවද සමහර ගොවියන් පෙන්වා දුන්නා. ඔය මහත්තුත් ගත්තනේ 8500ක් 12500ක්ද ගත්තා. ඈ මේ නරත. සමිත අපේ සම්පූර්ණ දුන්න 12500 දාම දුන්නත් මේකට. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරන්නේ පොහොර බෙදන්නේත් හමුදාපති නම් කෘෂිකර්ම ඇමතිවරයෙකු කුමකටද යන්නයි. දැන් ඊයේ පෙරේද මම දකිනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් දැන් පෝර ලබා දීමේ කාර්යභාරය පවරනවා හමුදාපතිතුමාටයි හමුදාව. දැන් මොකද්ද මේකට හේතුව? රටේ ජනතාවට පේන විදිහට කෘෂිකර්ම ඇමතිතුමාට තමන්ගේ වගකීම ක්‍රියාත්මක කරන්නට බෑ. හමුදාපතිතුමාට බාර දෙනවා නම් පෝර ලබා දීමේ වැඩසටහන අපේ හමුදාවේ විරුවන් එකතු කරගෙන මොනවටද කෘෂිකර්ම ඇමතිවරයා ඒ තනතුරේ රැඳී සිටින්නේ? පහවසර ශිෂ්‍යත්වයේ සමත් සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල් මණ්ඩලයේ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී 2020 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තිකයින්ගේ බහර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. එෙහිදී පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණේ අරලියගහ මන්දිරයේදී. පළමු අදියර යටතේ දූ දරුවන් 6000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගෙනුම් විවෘත කිරීමට පිරිනමන රුපියල් 8 කෝටි 98 ලක්ෂ 20000ක් වටිනා චෙක්පත සේවා නියුක්තිකයින්ගේ බහර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ අනුව දූ දරුවන් 9000කට එක් අයෙකුට රුපියල් 15000 බැගින් ශිෂ්‍යත්වය හිමි වනවා. වර්තමානයේ රටේ පවතින ගැටලු විසඳීමට සියලු දෙනාම තම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දූෂණයෙන් තොර අවංක පුද්ගලයන්ගෙන් සමන්විත ශක්තිමත් බලවේගයක් සකස් කරගත යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. රටේ තිබෙන ප්‍රශ්නවලදී ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්. පොහොරද, ගෑස්ද, බඩු මිලද, ආහාරද මේ කියන සියලුම ප්‍රශ්න ගත් විට මම හිතන්නේ අද අපි කිසිම කෙනෙක් ඇඟ බේර ගන්නේ නැතුව
එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා. ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ රටේ දේශපාලනය කරන අය බොහෝ පිරිස් ඉන්නවා. ඒ අය අතරේ අවංක දූෂණයෙන් තොර වංචා නොකරන රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන ඒ තුලින් අපි රටේ අනාගතය සඳහා කටයුතු කිරීමට විශේෂයෙන්ම ක්‍රියා කළ යුතු අවස්ථාවක් විදියටයි මම දකින්නේ. ගෑස් සිලින්ඩර් තාම කුපුරාගෙන යනවා බුතුමයි කාලේ එහෙම වුන්නේ නැහැ හැබැයි. මොනවද? ගෑස් සිලින්ඩර් තාම කුපුරාගෙන යනවා බුතුමයි කාලේ එහෙම වුන්නේ නැහැ හැබැයි ඉතින්. ඔව් ඉතින් ඒක තමයි ඉතින් හැමදැනම කුපුරනවා. ඉතින් මොකද කරන්නේ? විසඳුමක් නැද්ද ඒ කියන්නේ දැන් ඔබතුමා ඔයදී වර්තමානයේ මේ දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න වල වගකීම රජයේ පැත්තෙන් විසඳෙන්න ඕනේ. ඉතින් රජයේ පැත්තෙන් විසඳන්න අපි ඒ සහයෝගය රජයට ලබා දෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රීට් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 8 වනදා කැඳවීමට අභියාචන අධිකරණය අද නියෝග කළා. ඉක්ුත් යහපාලන සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා තමාගේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. නමුත් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම තමාට එරෙහිව නිර්දේශ කිහිපයක් දී ඇති බවයි වික්‍රමසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ. නිශංක බන්දුල කරුණාරත්න දේවිකා අබේරත්න සහ ඩීඑම් සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මාස 28 වනදා කැඳවීමට නියම කළා. පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉක්ුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන කාර්යාලය හා සම්බන්ධ කටයුතු කිරීමට තමන් වගකිය යුතු බවට දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර ඇති බවයි. තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතු වලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසි වලට අනුකූලව පාලනය කෙරුණු බවද ඔහු පවසනවා. දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරීම් සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු වලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් වීම නොකළ බවත් පවසනවා. එසේ තිබියදී දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නොදුන් බවටද චෝදනා කළා. එබැවින් අදාළ නිර්දේශ බල රහිත කිරීමේ රේටාච්ඡාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. ඉදිරි කාලයේදී රට බංකොලොත් වීමේ විශාල අනතුරක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා පවසනවා. සියලු අංශවලින් ඇද වැටමින් ඇති රට ගොඩ ගැනීමට පක්ෂ විපක්ෂ සියලු බලවේග සමග එක්ව සේනාංකයක් ස්ථාපිත කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. තම මූලිකත්වයෙන් ස්ථාපිත කරන මෙම බලවේගය ඉදිරි වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මාස රට හමුවේ තබන බවද පාටිලි චම්පික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. සියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. දැන් පහුගිය දවස්වල ඔබතුමන්ලා පාර්ලිමේන්තුව ටිකක් වර්ජනය කළා. දවස් දෙකක විතර පොඩි වර්ජනයක් කළා. ඇත්තටම බයේ ගහයි කියලාද මේ ගියේ නැත්තේ? එහෙමත් නැත්නම් ආණ්ඩු පක්ෂය චෝදනා කරන්නේ ඊටාම වැදගත් වූ වැය ශීර්ෂයන් විවාදයට ගන්න වෙලාවේ මේ පරණ පැටිගිරි එළියට ආවොත් එහෙම මේ හැමෝටම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා අන්න ඒකට මේ පොඩි ගේම් එකක් ගැහුවා කියන චෝදනාවකුත් තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ අද පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබඳව බොහෝ කනගාටුවක් මේ මුළු රට පුරාමත් ලෝකේ පුරාමත් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පාර්ලිමේන්තුව එක්තරා ආකාරයක පාදඩ ආයතා ක්‍රමයට ධනය උපදවගෙන පාර්ලිමේන්තුවට වැඩි මනාපෙන් පැමිණිච්ච නූගත් අශීලාචාර පිරිසක් විසින් අර ගම්වල ඒ අය දේශපාලනය කරන ක්‍රමවේදයන්ට අනුකූලව ගෙවල් වල ඒගොල්ලෝ හැසිරෙන අශීලාචාර ක්‍රමවේදයන්ට අනුව පාර්ලිමේන්තුවත් හසුරුවන්න යන ස්වභාවයක් තමයි අපට පේන්න තියෙනවා. උගතුන් වියතුන් නවකීන් පාර්ලිමේන්තුවට යා යුතුයි යවිය යුතුයි කියන ප්‍රකාශනයත් එක්ක ජනතාව ඡන්දය දුන්නා. ඒ පිරිස දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙම තියෙද්දි මේක පාවිච්චි නොකර මේ
පාවිච්චි කරන්න බාහුබලය පාවිච්චි කරන්න යෑම ඇත්තටම රටේ ජනතාවටත් හිතා ගන්න අමාරුයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගමේනේ කියන්නේ මේ හන්දියේදී හම්බෙලා බලාගමු නැත්තම් සල්පිලේදී හම්බෙලා බලාගමු කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ එළියේ හම්බෙමු ගහගමු. ඇයි මේ තත්ත්වෙට മന്ത്രിවරුන් වැටෙන්නේ? නෑ මෙහෙමයි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම ඒ වගේ අශීලාචාර පිරිසක් නෙවෙයි. බොහෝ පිරිසක් සීලාචාරව කටවහගෙන ඉන්නවා. වැදගත් දේශපාලනික නියලිච්ච අධ්‍යක්ීම් බහුල පිරිස වෙනුවට ලුම්පන් බලවේගයක් කරලියට ඇවිල්ලා අතේ පයේ හයියෙන් මේ ප්‍රශ්න විසඳීමට යන ස්වරූපයේ තියෙන. වත්මන් රජයෙන් ඔබට ආරාධනයක් ලැබුණොත් පාටලි එන්න ඇවිල්ලා ඇමතිකමක් ගන්න මේ රට හදන්න එකතු වෙන්න. මොකක්ද ඔබේ බලාපොරොත්තු? මෙහෙමයි. ඇමතිදුර බාරගන්න අපි කිසිසේත් පසුබට වෙන්නේ නැහැ නිවැරදි පාලනයක. මේක පෞල් පාලනයක් විතරක් නෙවෙයි අද මේ අර්බුදයේ ප්‍රධාන වගකිව යුතු පිරිසක්. ඒ නිසා ඔවුන්ගේ බත්බැල 16ක් වෙන්නේ නැහැ අපි. ඒ වගේම මම වක්කීමෙන් කියනවා මේ රට ඉදිරි කාලයේදී බංකොලොත් වීමේ පැහැදිලි අනතුරක් තියෙනවා. මේ රට බංකොලොත් වුණොත් ඒක බලපාන්නේ මේ රාජපක්ෂ පවුලට නම් බලපාන්නේ මේ ජනාධිපති මේ මුදල් ඇමති මේ කට්ටිය රටින් යයි. රටේ ලක්ෂ 220ක් මිනිස්සු ඉන්නවා. මෙන්න මේ අය වෙනුවෙන් අපට වක්කීමක් තියෙනවා මේ රට බංකොලොත් භාවයෙන් මුදා ගන්න. අන්න ඒක සඳහා වෙන වැඩපිළිවෙලක් අපි ලබන ජනවාරි මාසයේදී ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රට ගොඩනගන්න පුළුවන් බලවේගයක් සේනාංකයක් අපි මේ රටට ඉදිරිපත් කරනවා. සියලු දෙනාගේම පුළුල් සන්ධානයක් ඉදිරි කාලයේ ඇතිකරන්න අපි කැප වෙනවා. මේ වන විට රජයේ සතුව ඇති රත්රන් සහ සම්පූර්ණ ඇමරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 1587ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතා පවසනවා. එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාපත් කිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය සිය විරෝධය පළ කළා. නොවැම්බර් මාසේ වෙද්දී මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ. නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1009.5යි. ජාත්‍යන්තර මූල්‍ය අලමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි. රත්තරන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි. අනිකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1යි. නිල සංචිත ප්‍රමාණය එකතු 1587. එක රටක එක නීතියක් ඇති කරන්නට පිහිටෙව්ව කාරක සභාවේ සභාපති හැටියට පත් කරලා තියෙන ස්වාමින් වහන්සේ මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොඩක් පහුගිය කාලයක සිර දඬුවම් ලබලා දඬුවම් ලැබමින් ඉද්දී ජනාධිපති පොදු සමාවේ යටතේ නිදහස ලැබපු ස්වාමින් වහන්සේ කෙනෙක්. දැන් ඊයේ වෙනකොට අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් හෙට දවසේ කියන්න පුළුවන් ඔන්න අර උපාසකම්මා මෙහෙම කෑ ගැහුවා කියලා. මොන විදියට කාර්ය සාධක බලකා පැත් කරත් මේක අධිකරණ ඇමතිවරයාගේ වගකීම තමයි ඇමතුමනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. මේ පින්තූරේ ඉන්නවා සරත් විරසේකර ඇමතුමා, මෙතන ඉන්නවා ලඩියා කියන ඒ ජාවාරංකාරයා. අයිස් ගෙන්නන මිනිහා මේ රටට. අයිස් කියන මත්ද්‍රව්‍ය මේ අවස්ථාවේ මෙතන බණ කියපු ස්වාමින් වහන්සේ නමකුත් හිටියා ගරු ඇමතුමා. මේ තියෙන්නේ පින්තූරේ. ඒ ස්වාමින් වහන්සේ ගැන තමයි මේ දවස්වල අර වොයිස් කට් යන්නේ දිගට හරියට විරසේකර කිව්වා මගේ හැටි දන්නා ඉනිසාලු මට නීතිය හා සාමය ඇමතිකම යහපාලන රජෙ නොදුන්නේ. ඔව් ඒ කතාව සම්පූර්ණ නැත්ත. මේ කිරියල් ඇමතුමා ඇතුළු ජේෂ්ඨයින් පිරිසක් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන උන්නහැට කිව්වා ඉල්ලීමක් කරා මට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න කියලා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ හිටපු ජනාධිපතිවරයා මේ රට. මෙතන මේ උන්නැහේ අරහේ මෙහි කිය මේ මහජන නියෝජිතෙන්ට කතා කරන සංස්කෘතියක් නැහැ. කරුණාකරලා මෙතන සભ્ય භාෂාවෙන් කතා කරන්න කියන්නේ. දැන් ජනාධිපති නෙවෙයිනේ. දැන් മന്ത്രിතුමා. මට අමාත්‍යාංශ දුන්නා නම් මං කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුවකට සාක්ෂි නැත්තම් නඩු දාන එක නතර කරන්න ඕනේ. නඩුවකට සාක්ෂි නැත්තම්. නැත්තම් වෙන්නේ මොකද්ද? නඩුව දානවා ආණ්ඩුවක් වෙනස් වෙනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව ගිහිල්ලා කියනවා සාක්ෂි නැහැ කියලා ඒ දෙපාර්තමේන්තුවම මේ නඩුව අයින් කරනවා. කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව නඩු 11ක් දැම්ම මට විරුද්ධ. තමුන්නාන්සේ බලයේ ඉදීම තමයි මාව නිදොස් කොට නිදාස් කෙරුවේ. මගේ තර්කය අහගෙන ඉන්න ඔබතුමා ගැන නෙමෙයි කිව්වේ. ඔබතුමාලා නඩු දාපු හැටි අපිට හොඳට මතකයි. එතුමා ඔය බණ ටික දේශනා කරුවා නම් හොඳයි කිය ආණ්ඩුවට. ඕගන්ගේ ආණ්ඩුව තමයි ඕවා කරුවේ. ඒ කාලේ නැට්ට ගහගෙන හිටියේ කකුල් දෙක ඇතුලේ. මෙතුමන්ලා මෙතනට ඇවිල්ලා කියන්න හදන්නේ හරියට මෙතුමන්ලා නීති අනුකූලව ක්‍රියාත්මක කරනවා කියලා. වැරදිවි
විදියට ක්‍රියාත්මක කරලා අහිංසක මිනිස්සු හිරේ දාලා කරන වැඩපිළිවෙල තමයි මේ ආණ්ඩුව රැගෙන යන්නේ. අපි තමයි තමුන්නාන්සේලාගේ දේශපාලන පරිගැනීමට ලක් වුණේ. ඒ ගැන අහගන්න එපා මේ වෙලාවේ. අද බන්ධනාගාරයේ මේනකොට අවුරුද්දයි මාස 5ක කාලයක් ගත කරනවා. ඉතින් අධිකරණ ඇමතුමාත් මෙතන ඉන්නවා. තමුන්නාන්සේ ඇත්තටම සතුටු වෙනවද? ඥානසාර හාමුදුරන්ගේ පත්වය පිළිබඳව මේක අනුමත කරනවද? මට හදිසියෙ කෝල් එකක් එනවා. මේ ආණ්ඩුවට පිස්සුද? මේ වගේ උතුම් සංකල්පයක් තියෙන මේ එක රටක් එක නීතියක් වගේ දැන් ඒ වගේ ක්‍රියාන්විතයකට මේ වගේ දාන්න. එහෙම නැත්නම් අධිකරණ ඇමතුමා ඔබතුමාට පිස්සුද? මේ 2019න් පස්සේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ ඉල්ලා අස් කරගත්ත නඩු ටික අපිට ලබා දෙන්නේ නැත්තේ සංවේදී කාරණා හින්දාද? එහෙම නැත්නම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන හින්දාද කියලා අපිට නීතිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා. දිලීප පීරිස් මහත්තයා හැමදාම එන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු වලට කතා කරන්න පෙනී හිටින්නේ නැහැ. එයා එන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒ යහපාලන ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටින ඔබතුමාලා පත් කරේ එතුමාම තමයි. මං හිතන්නේ ඔබතුමාට අධිකරණ ඇමතුමාට ඔබතුමාට දීලා වගේ කියලා මට නම් හිතෙන්නේ. එතකොට දිලීප් පීරිස් මහත්තයා යහපාලන ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ජනාධිපතිතුමාට විරුද්ධව පෙනී හිටින්න දාන්න හොඳයි. හැබැයි වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා පොලිසිය වෙනුවෙන් එතුමා පෙනී ඉන්නකොට ඒක හොඳ නැහැ. අයින්ට පොඩ අදාළ ඇමතිවරයා උත්තර දෙන්න ඕන. කිරියල් ඇමතුමා එතුමාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ විරුද්ධව නඩුවට පත් කරේ මෙතුමා නෙමෙයි. ඔබතුමාලගේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා. අදාළ ඇමතිවරයා පිළිතුරු දෙන්න ඕන නම් ඔබතුමාලගේ ආණ්ඩුවේ මම මෙතන හැකරකම රණ්ඩු වෙන්න ආවේ නෑ. මෙතුමා අධිකරණය කරන ප්‍රශ්නයක් යොමු කරලා අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕන. ජනාධිපතිතුමාගේ අති විශේෂ ගැසට් නිවේදනයකින් අධිකරණ ඇමතුමා යටතේ තිබුණු මහා බාර අරමුදල අද දාලා තියෙනවා අගමැතිතුමාට බාර දීලා තිබෙනවා. ඒකත් කබලා. එතුමා කියනවා එතුමා සත්භාවයෙන් දුන්නා කියලා. එතුමාට ඔහොම යනකොට එතුමාගේ කෝට් එක, ටයි එක, කලිසම ඔක්කොම ගලවලා දෙන්න වෙනවා. අපි මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ මේ අමාත්‍ය ධූරය බාරගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිම විදියකට බලපෑමක් කරලා නැහැ. ඔප්පු කරොත් අපි කලිසම ගලවලා ගෙදර යනවා. කලිසම ගලවලා ගෙදර යනවා. අපේ රටේ අද කොවිඩ් මරණ අඩුවෙන් වාර්තා වීමට ප්‍රධාන හේතුව එන්නත්කරණයේ ඇති සාර්ථකත්වය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර එළමෙන උත්සව සමයේ ක්‍රීඩා ඇතුළු විවිධ ජන ඒකරාශී වීම සඳහා සහභාගී වෙන්න එපායයි වෛද්‍ය ජී විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා. මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සඳහා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා ඉදිරි දින දෙක තුළ ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍යංශ පවසනවා. අදාළ පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි නිරෝධායන කටයුතු සිදු කරන බවයි සෞඛ්‍යංශ වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව හා යුරෝපය ඇතුළු රටවල සීක්‍රයෙන් පැතිර යාමක් සිදුවන්නේ නැති බව ආචාර්ය චන්දිම ජීවන්දන මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ බූස්ටර් එන්නත් මකින් ආරක්ෂා වීමේ හැකියාවක් පවතින බවයි. දකුණු අප්‍රිකානු විද්‍යාඥ කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දෙනවා. ඒ සඳහා තවත් කාලය හා දත්ත අධ්‍යයන කිරීමට අවශ්‍ය බවයි ආචාර්ය චන්දිම ජීවන්දන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මාස දෙකකට පමණ පසු දෛනික කොවිඩ් රෝගීන් 750 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 757 දෙනෙකු ලෙසයි. මේ අනුව එළමෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් තත්ත්වය භයානක විය හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. මේ ආකාර රෝගීන් ප්‍රමාණයක් නිතරම ජනතාව අතර ගැවසීම තුළින් ඕනෑම මොහොතක මේ රෝගී තත්ත්වය අධික ලෙස පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පවා ශ්‍රී ලංකාවට පැතිරීමේ හැකියාවක් තියෙනවා. අපි දැක්ක පසුගිය දිනවල නොඑක් ආකාරයේ ජනතා ඒකරාශී වීම, උද්ඝෝෂණ යම් ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන සටන්, ක්‍රීඩා උත්සව වගේ දේවල් මේවා ඉදිරියට යාම ඊතරම් සුදුසු දෙයක් නෙවෙයි. පාසල් වල රෝගයේ බෝවීම අපිට ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දෙමව්පියන්ගේ හැසිරීම රටාව අනුව මේක නැවතවරක් වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ දරුවාට කිසියම් ආකාරයක අසනීප තත්ත්වයක් තියෙනවා නම් උණ, කැස්ස, හෙම්බිරිසාව, කිවිසුම් යෑම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවා පාසල් යවන්න එපා. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕන, ඉදිරියේදී පැමිණෙන උත්සව සමය තුල අනවශ්‍ය ලෙස ගැටලු ප්‍රශ්න ඇති කරගන්න කටයුතු කරන්න එපා. අපි දන්නවා පසුගිය අප්‍රේල් මාසයේදී ඇති වූ ගැටලුව මේ දක්වා පැතිරී ගියා. ඒ ගැටලුවේ ප්‍රතිඵල අනිසි ප්‍රතිඵල අපි අද තාව දක්වාත් භුක්ති විඳිනවා. එම නිසා මේ උත්සව සමයේදී සෑම කෙනෙක්ම
ඉතාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. දෛනික කොවිඩ් මරණ අඩුවීමට මෙරට එන්නත්කරණය දායක වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී අවුරුදු 20ට වැඩි එන්නත් ලබාගත් සියලුම දෙනාට දෙවන මාත්‍රාවෙන් මාස 6කට පස්සේ පූරක මාත්‍රාවක් ලබා දීමට නියමිතයි. ඒ නිසා මේ සියලුම එන්නත් මාත්‍රාවන් ලබාගෙන මේ වර්ධනය වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය ඒ වගේම නව ප්‍රභේද වර්ධනය වීම වැනි තත්ත්ව රට තුළ වළක්වා ගැනීම සඳහා සියලුම පුරවැසියන් දායක යුතු වෙනවා. ලංකාවේ මේ වෙද්දී මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ පැහැදිලිවම එන්නත් ලබාගත් නිසා බව අපිට පේන්න තියෙනවා. දැනට ක්‍රියාත්මක ජාතික කොවිඩ් වර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැවැන්ත ජාතික ප්‍රයත්නයක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. විශේෂයෙන් වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් රැලි 3කින් අපේ රටේ ජනතාව ගලවා ගැනීම සඳහා ජාතික කොවිඩ් වර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානය අති විශිෂ්ට සේවාවක් ඉටු කළ බව ස්තුතිපූර්වකව මතක් කිරීමට යුද්ධ හමුදාපතිවරයා පියවර ගත්තා. This operation center being tasked already by His Excellency the President. අපි කණ්ඩායමක් ලෙස එක්ව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රමුඛ කණ්ඩායමේ සමාජිකයින් විදිහට රටේ ගෝලීය වසංගතයක් පාලනය කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් වෙහෙස නොබලා කටයුතු කළා. මේ කාල සීමාව තුළ ප්‍රධාන රැලි 3කට අපි මුහුණ දුන්නා. ඒ වගේම රටේ සමස්ත සියලු පුරවැසියන් මේ උවතුරෙන් ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත අභියෝගය මේ කණ්ඩායමට පැවරුණා. මේ පාලනය කිරීමට විවිධ සැලසුම් සහ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග සැකසීමට ප්‍රධාන කමිටුවල විද්වත් මණ්ඩල සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් සමග එක්ව කටයුතු කළා. වසංගතය සහ තව බොහෝ අභියෝග තිබියදී රටේ ජනතාව අර්බුදකාරී තත්වයකට පත්වන්නට අපි කිසි දිනක ඉඩ ලබා දුන්නේ නැහැ. අපි කණ්ඩායම විසින් යෝජනා කරන ලද උපාය මාර්ගවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් කළමනාකරණය, සම්බන්ධතා සොයා ගැනීම, නිරෝධායනය වගේම මුළු ජනගහනයටම එන්නත් ලබා දීමට හැකි වූ අතර සීමා කිරීම සහිතව රට දැන් සම්පූර්ණයෙන්ම විවෘත වෙලා තියෙනවා. නිදහස් ශ්‍රී ලංකාවක් බවට ප්‍රවේශ වීමේ හැකියාවක් තිබෙනවා. අද සිට මේ මෙහෙයුම් මධ්‍යස්ථානය තවත් දැවැන්ත ජාතික ප්‍රයත්නයකට දායක වීමට පටන් ගන්නවා. 19.06 ශනික දුරකථන අංකය සහ 19.04 කෙටි පණිවිඩ සේවාව ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගන්නා අතර නව දුරකථන අංක ක්‍රියාත්මකයි. සියලු තරාතිරම්වල කණ්ඩායම්, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා සමාජිකින්, පොලිසිය, බුද්ධ්‍යංශ සමාජිකින් විසින් ලබා දුන් දායකත්වය සහ සහයෝගය මම ඉතා අගය කොට සලකන අතර ඔවුන් සියලු දෙනාටම මාගේ ප්‍රශංසාව පළ කරනවා. How we contributed to COVID-19. And once again, thank you very much for each and everyone. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ නතල් සමයේ රට වසා දැමීමට බලාපොරොත්තුවක් නැති බවයි. නමුත් කොවිඩ් නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි අගමැතිවරයා පවසා තිබෙනවා. ඒ අතර එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සහ මුහුණු ආවරණද වෙනවා. මේ අතර ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් පවසා ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා තම එන්නත් ආරක්ෂිත බවයි. නමුත් බූස්ටර් එන්නතක් ලබා ගැනීම වඩා උචිත බවද මෙම සමාගම් පවසා තිබෙනවා. මේ අතර ජපානයේ ඔමික්‍රොන් 4 වන රෝගියාද අද හමු වූ බව වාර්තා වුණා. ජර්මනියෙන් ගෙවුණු මාස කිහිපය තුළ ඊයේ දින වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඒ 534ක් ලෙසයි. මේ වන විට ජර්මනිය පුරා නව කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. මෙම රෝගීන් අතුරෙන් වැඩි පිරිසකට ඔමික්‍රොන් නව ප්‍රභේදය වැළඳී ඇති බවයි ජර්මන් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. නාවික හමුදාවේ 71 වන සංවත්සරයේ අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලාංකීය මාතාවගේ ගෞරවය සහ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව අතින් ඉටු වූ හා ඉටුවන සේවාව සදා අමරණීයයි. නාවික හමුදාව යනු අප රට වට කළ රන් වැටයි. අපේ රට දූපතක් රට වටකර ඇත්තේ තෙරක් නොපෙනෙන මහා සාගරයයි. අපේ වැනි රටකට මහසයුර ඔස්සේ එල්ලවිය හැකි අනතුරු එමටයි. කලක් LTTය අපේ සයුර තුළ සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කරන්නට වූවා. අදටත් සමහර මද්‍රව්‍ය වෙළෙන්දන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය මහමුහුදයි.
එසේම විවිධ මිනිස් ජාවාරම් සිදු කරන්නේද මහා සයුර පදනම් කරගෙනයි. එදා කුරිරු ත්‍රස්තවාදයෙන් අපේ රට ගලවා ගැනීම සඳහා මරාගෙන මැරෙන බෝට්ටුවලට මුහුණ දුන්නේ අභීත නාවික විරුවනුයි. මහා සයුරේ හෙන රළ පෙළ සමග දිවා රෑ සටන් කරමින් ඔවුන්ගේ ඇස් නිබඳවම රැඳුනේ අපේ රට සුරකීමටයි. අදත් නාවික දෙනෙත් නිදි නොමරා මහා සයුර දෙස බලා සිටිනුයේ මේ උපන් බිම රැකගන්න බව මතක් කළ යුතුයි. සැබෑවටම අපේ මව්බිම වටා බැඳි රන්වැට නාවික හමුදාවයි. අද 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවිකයන් 1668 දෙනෙකුට උසස් වීම් ලබා දුන්නා. සිය සංවත්සර සැමරුම පිළිබඳ අභිමානයෙන් කතා කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න මහතා. දෙසැම්බර් මාසේ 9 වෙනි දිනකොට අපි අවුරුදු 71ක කාලයක් සපුරනවා. එම 71 වසරක අභිමානය අපිට දැනෙන ආකාරයට අපගේ ආගමික කටයුතු අපි කරනවා. ප්‍රධාන තැනක් ගන්නේ අනුරාධපුරයේ කෙරෙන කංචුක පූජාව, දළදා මාලිගාවේ බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. වයම නාවික විදානයේ සහ උතුරු නාවික විදානයේ ලක්ෂ 2ක කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. පුත්තලම කලපුර ප්‍රදේශයේ නව ජටියක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ නෞකා ප්‍රදර්ශනයක් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගාලු මෝදොර ප්‍රදේශයේදී මහජනතාවට ඒවා බලා කියා ගන්න පුළුවන්. වත්මන් නාවික හමුදාව ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අද ඉටු කරන්නේ අද්විතීය සේවයක්. නීති විරෝධී කටයුතු මැඩ පවත්වනවා සේම ආරක්ෂිත නාවික ගමනාගමනයට මඟ සලසන්න නාවික හමුදාව දිවිහිමියෙන් කැපවී සිටිනවා. කොළඹට පිවිසෙන මාර්ගවල සෑම දිනකම පවතින්නේ අධික තදබදයක්. මීට විවිධ පිළියම් විකල්ප යෝජනා වුණත් ඒ අතරින් ප්‍රායෝගිකව සාර්ථක වුණේ කිහිපයක් පමණයි. මේ අතර රථවාහන තදබදයට පිළියම් සෙවීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාද අද පාරට ආවා. කොළඹට පිවිසෙන මාර්ගවල ඇතිවන වාහන තදබදය පිළිබඳ සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියාත්මිරාල් සරත් වීරසේකර මහතා අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කර ඇති අතර කොළඹට පිවිසෙන මාර්ගයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තපුර මන්සන්දිය, පොල්දුව මන්සන්දිය සහ ආයුර්වේද වටරවුම යන ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහාය ඇතිව ඩ්‍රෝන කැමරා යොදාගෙන මාර්ග තදබදය නිරීක්ෂණය කිරීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ගේ සහාය වෙනුවෙන් ගුවන් හමුදාව ලබා දෙන සහයෝගයද ඇගීමට ලක් කළා. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එක්ව සිටියා. කොළඹ නගරයට දෙවෙනකොට දිනපතා වාහන ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් එනවා. ඒකින්දි වාහන තදබදයක් ඇති වෙනවා. ඒකින්දි වාහන හැසිරීමේ නියම ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රථවාහන හසුරුවලා ජනතාවට අවම අවහිරකින් යුතුව තමන්ගේ ගමනාන්තය දක්වා යන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි බාහිර ගුවන් හමුදාවේ ඩ්‍රෝන යාත්‍රා තියෙනවා. ඉතින් ඒ වලින් පුළුවන් වෙනවා අත් වශයෙන් කිලෝමීටර් 8ක් පමණ ඈත සහ අඩි 1500ක් පතර උඩට ගිහිල්ලා විවිධ තැන්වල වාහන තදබදයක් තියෙනවා. ඒක කොහොමද අතුරුවන්නේ කියන එක ගුවන් හමුදාවේ මූලස්ථානයේ සහ පොලිස් මූලස්ථාන තමයි එකතු වෙලා කතා කරනවා. අධිකාරි ජනාධිපතිතුමාගේ ඒ වගේම මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන සැලැස්මක් මෙවැනි විට කොළඹ නගරයේ සහ තදාසන්න පොලිස් වසන් 42ක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්පූර්ණ සහාය අපිට ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා. පොලිස් නිලධාරීන් 1500කට ආසන්න ප්‍රමාණයක් පැය 24 ග්‍රාම රාජකාරිය දෙනවා. ඊට තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන ඒ වගේම හෙලිකොප්ටර් යොදාගෙන ඒ ලබා දෙන දර්ශන වගේ රථවාහන අවහිරතා ඇති ස්ථාන හඳුනාගෙන ඒවට ක්ෂණිකව යොමු වීම සඳහා පොලිස් යතුරුපැදි රඳවලා තියෙන ස්ථානවල ඒ අනුව මෙහි අවසන් පරමාර්ථයේ කොළඹ නගරයට පැමිණෙන විශාල මහජනතාවකට දෛනිකව පහසුවෙන් තමන්ගේ ගමනාන්තවල ළඟා වීමටත් ඒ තුලින් ජාතික ධනය විශාල වශයෙන් ඉන්ධන වලට හානි වීම වළක්වලා ඉවරලා ආර්ථිකයට ශක්තියක් ලබා දීමත් තමයි සැලසීමේ අරමුණ. හැමදාම අපි දකින්නේ වාද විවාද කරන පාර්ලිමේන්තුව. ඉඳලා හිටලා ගහ ගන්න පාර්ලිමේන්තුව. හැබැයි ඒ හැමෝම යාළුවෝ කියලා හොඳ ක්‍රීඩකයෝ කියලා අද පැවති පාර්ලිමේන්තු වාර්ෂික ක්‍රීඩා උළෙලේදී පැහැදිලි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය මෙවර පැවැත්වුණේ දෙවැනි වරටයි.
අංශ 5ක් යටතේ පාර්ලිමේන්තු ක්‍රීඩා තරඟාවලිය පැවැත්වුණා. දම් අංශයේ ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ධර්මසේන මහතා දිනාගත්තා. එහි අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතායි දිනාගත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන් මහතා චෙස් සහ කැරම් මෙන්ම ස්නූකර් යන තරඟ තුනේම ජයග්‍රහණය ශූරතාවයේ හිමි කර ගැනීම විශේෂත්වයක්. මේස පන්දු තරඟාංශ ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතායි දිනාගත්තේ. නලින් බණ්ඩාර මහතා චෙස් සහ ස්නූකර් යන තරඟාංශවල අනුශූරතාවය දිනාගත්තා. කැරම් ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිනාගත් අතර මේස පන්දු අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන් මහතා දිනා ගැනීමට සමත් වුණා. තරඟවලින් ජයග්‍රහණය කරපු මැති ඇමති මන්ත්‍රීවරුන්ට ත්‍යාග සහ සමරු තිලිනද පිරිනැමුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතින්. නවනන්ද මන්ත්‍රී දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. සම්පත් කාර්යක්ෂමතාවය හා චක්‍රීය ආර්ථිකය පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී. මෙම ජාත්‍යන්තර සමුළුව 2022 වර්ෂයේ ජනවාරි මස 19 වනදා බෝටස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මීට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ සියත TV අප ආයතනයයි. NCPC is working with lot of industries, lot of organizations in Sri Lanka, and NCPC is propagating the cleaner production, which is very important. This is, I believe, still not known by many people, many industries, and as the Minister of Environment, we also try to propagate these ideas and we support NCPC. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව 2021 වසරේ ශ්‍රී ලාංකීය බැංකුව ලෙස බ්‍රිතාන්‍යයේ ද බැංක් සංග්‍රහව මගින් සම්මානයට පාත්‍ර වුණා. ඒ පසුගියදා ලන්ඩනයේ පැවැත් වූ සම්මාන උළෙලේදී. The Bank of the Year in Sri Lanka is Bank of Ceylon. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත නගා සිටුවමින් ලංකා බැංකුව රට වෙනුවෙන් සිදු කරන මෙහිවර ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමනු ලැබුවා. 2012 වර්ෂයේ සිට අඛණ්ඩව ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළම බැංකු 14ට එක් වී සිටින ලංකා බැංකුවට බ්‍රිතාන්‍යයේ ද බැංක් සංග්‍රහව මගින් පිරිනැමූ මෙම සම්මානය තවත් අභිමානයක්. දැන් විදෙස් පුවත්. ඊයේ තමිල්නාඩුවේදී සිදු වූ MI-17 හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. අනතුරටපත් හෙලිකොප්ටර් යානයේ කළු පෙට්ටියද අද සොයාගත්තා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී පුවත් විකාශය තුලින් බලාපොරොත්තු වන්න. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.